නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණයි. සද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද මේ වන විට විශේෂයෙන් මේ ලංකා ධර්ණී තලය තුල සෑහෙන ව්‍යාකූල මට්ටමක් උදා වෙමින් තියෙනවා. බොහෝ දෙනෙකුට තමන්ගේ ජීවිතවල සාමාන්‍ය ස්වභාවය බිඳ වැටිලා ගොඩාක් අසීරුතා මැද්දේ ජීවන සටනේ යෙදෙන්න සිද්ධ වෙලා. ඒ වගේම ඒවාට මුහුණ දීමේදී බොහෝ දෙනෙකුගේ චිත්ත ශක්තිය, ආධ්‍යාත්මික ශක්තිය පිරිහිලා ගිහිල්ලා. ඉතින් ඒ පිරිහීම ඒ අයට දැනෙන්නේ නැහැ පිරිහීමක් වශයෙන්. ඒ නිසාම මේ අය ඒවට විසඳුම් හොයාගෙන අරකල කරගෙන ඉදිරිපත් වෙච්ච ස්වභාවයක් අපිට පේන්න තියෙනවා. ඉතින් අපි ඒවට දොස් පරොස් කියන්නේ නැහැ. හැම කෙනාගේම දුක අඳුනාව තුලින් කියන්නේ ඒගොල්ලෝ අතිමහත් පීඩනයකට හසු වෙච්ච බවනේ. එතකොට සාමාන්‍ය ජීවිතේ පවත්වගෙන යන්නට නොහැකි තත්වයන් උදා වෙලා. ඉතින් ඒකට කාගේ තුල වැරදි තියෙනවද කියලා අපි ඒවා විග්‍රහ කරන්න උත්සාහවත් වෙනව නෙවෙයි. නමුත් පිරිස තම තමන්ට වැරදි පේන අය දිහාට ඇඟිලි දිගු කරගෙන චෝදනා මුඛයෙන් කෑගසන ආකාරය අපිට පේන්න තියෙනවා. ඉතින් මා ඔබට පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ අපට මෙවන් වාතාවරණ වලට මුහුණ දෙන්න සිදුවෙන සත්‍ය හේතුව පිළිබඳව. ආසන්නතම හේතු හැටියට විවිධ පුද්ගලයන්ගේ අඩුපාඩු ඔබට පෙන්වන්න පුළුවන් වුණාට මේවා එක දවසක දෙකක හැදිච්ච ප්‍රශ්න නෙවෙයි. කාලාන්තරයක් මිනිස් ක්‍රියාකාරීත්වයේම ප්‍රතිඵල අනුව සකස් වෙමින් එන ලද පරිසර ප්‍රශ්න ටිකක්. එතකොට මේ වගේ සැබෑ හේතුව මේ තත්වලට පත්වෙන්න සැබෑ හේතුව අඳුනගත්තොත් කවුරු හරි ඒකට අවශ්‍ය කරන සැබෑ පිළිතුර ඔහුට මුණ ගැසෙනවා. හැබැයි කෙනෙකුට නොහැකි වුණොත් මෙවන් ප්‍රශ්න මෙවන් අර්බුද ඇති වෙන්නට සැබෑම වූ හේතුව මොකක්ද කියලා ඒ අය මොනතරම් පිළිතුරු හොයාගෙන වෙහෙසුණත් විවිධ ආයාසයන්ගේ යෙදුණත් ඒ හැම ආයාසයක් හැම ප්‍රයාසයක්ම නිවැරදි පිළිතුරෙන් ඈත් වෙන තැනට යනවා කියන එක පැහැදිලි කරගන්න වෙනවා. ඒ නිසා බුදු වදන තමයි අපිට තියෙන එකම රැකවරණය. සෑම දෙයක්ම ඇති වෙන ආකාරයත් ඒ නැති වෙන ආකාරයත් පිළිබඳව ඒ කාන්තේම සත්‍ය ස්වභාවය ලෝකයට විවර කළේ අප භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ. යමක් හටගන්නා ස්වභාවය සහ හට ගැනීමට අදාළ හේතු මොනවාද? ඒ වගේම එය නිරුද්ධ වෙන ආකාරය සහ ඒ හේතු නිරුද්ධ වීමේ වැඩපිළිවෙල මොකක්ද? මේ විදිහට ලස්සනට හැම ප්‍රශ්නයකටම ගලපා ගන්නට විසඳුම් ක්‍රමවේදයක්
අප භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ තමයි මේ මනුෂ්‍ය වර්ගයාට දෙවියන්ට හඳුන්වලා දුන්නේ. ඉතින් ඉබඳු ලස්සන ධර්මයක් අපි ගාව තිබියදී අපිට උරුමව තිබියදී අපි ඒහා සම්බන්ධව සංවේදී නොවීමෙන් අපි බුදු පියාණන් වහන්සේගේ සැබෑ විසඳුම් ක්‍රමවේද ප්‍රතික්ෂේප කිරීමෙන් අපි නව විසඳුම් සොයන්නට නව ක්‍රියාකාරකම් වලට යෙදීමෙන් ඒ දහමෙන් බැහැර විච්ච ස්වභාවය නිසාම අපිට ලැබුණු සබා දහමේ දඬුවමක් යයි මේ නම් කරගත්තොත් ඉතාම නිවැරදි. ඒ නිසා පින්වතුනි මේක මේ අවස්ථාවේ ඍජුව ඇඟිලි දික් කරන්නට පාලක පක්ෂයක් සිටිනවා වෙන්න පුළුවන්. එහෙත් දීර්ඝ කාලීන පාලනයක ප්‍රතිඵලයක් නේ. ඒ දීර්ඝ කාලීන පාලනයට අනුබල දුන්නහු කවුද? එවන් දීර්ඝ කාලීන පාලනයන් තුලට ඒ නායකත්වයන් ගෙන එමින් අපිද එහි කොටස්කරුවෝ වෙලා නැතිද? විවිධ වූ වාසි ප්‍රයෝජන බලාගෙන විවිධ අවස්ථාවාදී ක්‍රියාකාරකම් වල යෙදුණු මිනිසුන් සාමාන්‍ය මිනිසුන් ජනයා අතර නොවන්නේමද? ධර්මයට පටහැනි ධර්මයට විරුද්ධ කොතරම් දේවල් අපි අපේ පෞද්ගලික වාසි ප්‍රයෝජන වෙනුවෙන් සිදු කරන්නට ඇද්ද? ඉතින් පින්වතුනි ඒක නිසා මෙහි නිවැරදි වරදකරුවෝ කොතනද? ඒක මහා විසිරුණු පැතිරුණු ප්‍රශ්නයක්. මේ නිසා විසඳීමද ඊතා සංකීර්ණයි. මට මතක් වෙනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ පරාභව සූත්‍රය. විශාල පරිහානියක් සිදු වෙනකොට අපි බුදුදහමට සමීප වෙලා බලන්න ඕනේ මොකද්ද මේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නොතිබෙන්න විදිහක් නැහැ මෙවන් අවස්ථාවන් නැති වෙන ආකාරයත් මේවා නැති කරගන්න ආකාරයත් දේශනා නොකර තියෙන්න බෑනේ. ඒ නිසා ඒ උත්තරීතර සම්බුද්ධ ශාසනයක උරුමය ලැබූ අපි ඒ අනුශාසනාවට ඇහුම්කන් දීලා ඒ අනුශාසනාව දෙසට යොමු වෙලා සොයා බලන්න ඕනේ. ඒ බුද්ධ දේශනාවේ කොහොමද මෙවන් පිරිහීමක් ගැන දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මට හිතට ආවෙම පරාභව සූත්‍රය. පින්වතුනි මුළු පරාභව සූත්‍රයම මට විග්‍රහ කරන්න මෙහිදී කාලය ගන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම. සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ. ඒ කියන්නේ දියුණු වෙන කෙනාව ඊටා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. සුවිජානෝ කියලා කියන්නේ ඊටා හොඳින් පැහැදිලිව තේරුම් ගත හැකි. බවං හෝති කියලා කියන්නේ දියුණු වෙන වූ කෙනා, දියුණු වන්නා වූ කෙනා පැහැදිලිව හඳුනා ගන්න තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම පුළුවන් කියනවා සුවිජානෝ පරාභවෝ. පිරිහෙන කෙනාවත් ඊටා හොඳින් පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන් කියලා. එහෙම දේශනා කරලා තමයි බුදුරජාණන් වහන්සේ මේ පරාභව සූත්‍රයට ප්‍රවේශය සිදු කරලා තිබෙන්නේ. ඉතින් ඒකෙදි පෙන්නනවා පින්වතුනේ කොහොමද මේ දියුණු වෙන පුද්ගලයෝ අඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන අදහස් කරන්නේ ආර්ථිකව දියුණු වීම පමණක් නෙවෙයි. සමාජමය වශයෙන් දියුණු වීම පමණක් නෙවෙයි. යුදමය වශයෙන් දියුණු වීමක් ගැන නෙවෙයි. සර්ව සම්පූර්ණ වූ දියුණුවක් ගැන. ඒකේ ලෞකික මට්ටමින් දියුණු වීමක් වෙන්න පුළුවන්.
ඒ සමගම ලෝකෝත්තර ධර්ම වලින් දියුණු වීමක් කියන මේ හැම පැතිකඩකින්ම දියුණු වෙන්න පුළුවන් ස්වභාවයක් මේ අදහස් කරන්නේ. එනිසා ධම්ම කාමෝ භවං හෝති කියන්නේ ධර්මයට කැමති කෙනා දියුණු වෙනවා. පැහැදිලිනේ? ධම්ම දෙස්සී පරාභව. ධර්මයට දේශ කරන පිරිස පිරිහෙනවා. එතකොට පින්වතුනි අපිට පසුගිය කාලේ පසුගිය වසර ගණනාවක් තුල මේ ලංකාව දිහා බැලුවාම මේ ශ්‍රී ලංකාද්වීපයේ ධර්මයට ලැබි පිරිස වැඩි වුණා කියලා බොහෝ අය උද්දාමයට පත් වෙවි හිටිය අපිට පෙනුණා. බොහෝ විශාල පින්කම් විශාල විවිධ ආගමික වැඩසටහන් සිදු කරමින් දහස් ගණනින් ලක්ෂ ගණනින් ජනකාය එකතු පාදා වෙමින් විශාල පින්කම් සිදු කරගෙන විශාල උත්සවශ්‍රීයෙන් පැවතිච්ච පින්කම් මාලාවන් සිදු වුණා. එතකොට පිරිස ඒවට යොමු වෙච්ච හැටි ඒ වගේම මේ පිරිස අන්තර්ජාලවල Facebook ආදී ඒ සමාජ මාධ්‍ය ජාලවල YouTube වල ඒවා ප්‍රචාරය කරගත්තු විදිහේ ඒවා වඩාත් ව්‍යාප්ත කරගත්තු විදිහෙන් අපේ ලංකාවේ බොහෝ දෙනෙකුට දැනුනේ අනේ ලංකාව දැන් නම් හොඳ ධර්මදීපයක්. පුදුමාකාර විදිහට දැන් මේ තරුණ ප්‍රජාව තරුණ පරපුර ධර්මයට ලැබි වෙලා කියලා. එතකොට එහෙමනම් ඒ ධර්මයට කැමැති වෙලා ධර්මයට ලැබි වෙලා එහෙම සිටියානම් ඇයි මේ මහා ව්‍යසනයන් වලට මුහුණ දෙන තත්වයක් උදා වුණේ? ඇයි මේ තරම් පීඩාකාරී යුගයකට පා තැබුවේ? මට මේ ගැන ගැටලුවක් හිතේ ඇති වෙනවා. මොකද බුදු වදන කවදාවත්ම බොරුවක් වෙන්නේ නැහැ. තේරුණාද? බුදු වදන කවදාවත් මුසාබසක් වෙන්නේ නැහැ. කේලම් බසක් වෙන්නේ නැහැ. හිස් වචනයක් වෙන්නේ නැහැ. බොරුවක් වෙන්නේ නැහැ. නපුරු වදනක් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ බුදු වදන සම්පූර්ණයෙන්ම පරිපූර්ණම සම්මා වාචා තුල පිහිටි වදනක්. එහෙමනම් මනාකොට කියන ලද දුක් කෙලවර වෙන ආකාරයට පවසන ලද ඒ බුදු වදනේ අන්තර්ගත වෙන්නේ නැහැ කවදාවත්. අනාගත බයක් අනාගත දුකක් ඇති වෙන විදිහට වැඩ කිරීමක් ගැන. එහෙමනම් පින්වතුනි පසුගිය කාලේ අපි මහත් වූ සතුටකටපත් උනේ. අපේ ලංකාව දැන් ගොඩාක් ධර්මානුකූලයි. ලංකාවේ බොහෝ තරුණ පිරිස් දහමට හරි ලැබී හැම කෙනෙක්ම දහමත් එක්කලා කටයුතු කරන ස්වභාවයක් අපිට දැන් ටිකෙන් ටික දකින්න තියෙනවා කියලා ලංකාවේ ධර්මයේ දේශනා කරන උත්තම පිරිස පහළ වෙලා සිටිනවා. ඒ වගේම මගපලලාභීන් පහළ වෙලා සිටිනවා. මගපලලාභීන්ගෙන් අපිට දහම ලබ අහන්න සිදු වෙලා පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ වගේ සතුටු වීම තිබුණා. අදටත් සමහර වෙලාවට තියෙනවා. මහා පිංකම් සිදු කරමින් යනවා. ඒ වගේ යම් අඩුවක් මේ වෙලාවේ පවතුනත් ඒවට තාමත් මිනිසුන්ගේ ලැබියාව අපිට ඔය Facebook මාධ්‍ය ජාලයන් තුල දකින්න ලැබෙනවා. ඒවා ව්‍යාප්ත කරගන්නට ඒ වැඩසටහන් මිනිස්සු අතර දැනුවත් කරගන්නට ඒ වගේම දැහැමි පාට ධර්මානුකූල පාට උපුටා දක්වමින් බුදුරජාණන් වහන්සේගේ
පින්තූර මත සිරස මස්තකෙහි ලය මඩලම උඩ අර පාලි පාට නැත්තං සිංහල තේරුම් ලියා දක්වමින් පෝස්ට් විදියට හදලා අනිත් අය අතරට යවන ස්වභාවයක් දැනට මේ සඳහම් සංසද සඳහම් ගෲප්ස් වල අපිට ගොඩාක් දකින්න ලැබෙනවා. අපි ඉතින් ඒ වගේ සමහර වෙලාවට උත්තරීතර දහම් පදයක් කියලා දෙන අනවශ්‍ය විලාසිතා නැති යම් කිසි දහම් දේශනාවක් ගැන දැනුවත් කිරීමක් දැම්මහම ඒ සංසද නිර්මාණය කරගෙන ඉන්න බොහෝ තරුණ දූපුතුන් ඒවා ඇප්රූව් කරන්නේ නැහැ. ඒවා අයින් කරලා දානවා. ඒ වුණාට බුදු පිළිමයක් තියෙන බුද්ධ ප්‍රතිමාවක් තිබෙන රූපයක් උඩ සුබ උදෑසනක් සුබ රාත්‍රියක් හැම දිනාටම කියලා දැම්මොත් ඒ වගේ දේවල් ඇප්‍රූව් වෙනවා. අනුමත වෙනවා. සංසදේ පළ වෙනවා. ඉතින් මට නම් ඒ වගේ ඒවා දකින්නකොට හිතුණා මෙතන දහමක් තියෙනවද? එතකොට දහම වෙනුවෙන් අපි අප වෙලා කැප වෙලා ඉන්නවා වගේ පෙනුනාට සැබෑ දහම ඉදිරියේදී ප්‍රතික්ෂේප කරන ලක්ෂණයකුත් දහමේ නාමයෙන් හදාගත්තු විලාසිතා ටිකකට විශාල අනුග්‍රහ දක්වන ස්වභාවයකුත් තිබීමම දහමට කරන නිගා කිරීමක් යයි මට හැඟෙන්න ගත්තා. ඉතින් මේ සබාදහමේ සිදුවෙන විපර්යාසයන් එක්කලා මට ඒ ඇතිවිච්ච හැඟීමේ වරදක් නැතයි දැන් මට හිතෙනවා. ඉතින් වාසනාවන්ත පින්වතුනේ අපි මේ උතුම් ධර්මද්වීපයක ඉපදිලා ඒ උත්තරීතර ධර්මයේ තියෙන යුගයක අපිට මේසා විශාල දුකක් අවබෝධ කරන්නට අවස්ථාවක් සැලසිලා එනකොට අපි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම වෙනුවට හුදු ප්‍රදර්ශනාත්මක කටයුතු වලින් බුදුදහම පෙන්වන්නට යන්න හොඳ නැහැ. ඉතින් ඒ නිසා පින්වතුනි මේ ප්‍රශ්නෙට සුලමුල හොයාගෙන ගියොත් සෑහෙන කාලයක් තිස්සේ මේ දහම වෙනුවෙන් සිදුවන යම් යම් අකටයුතුකම් මිනිස්සු ධර්මයෙන් ටික ටික බැහැර වෙලා වෙනත් වෙනත් දේවල් වලට එකතු වෙච්ච ස්වභාවයක් යම් කිසි ආකාරයක සබා දහමට තවදුරටත් දරානින්න බැරි තත්වයක් අපිට දකින්න ලැබෙනවා. සමහරට අබුද්ධෝත්පාද කාලෙක මගපලලාභී යුගයක් නොලැබෙන කාලෙක සබා දහමත් නිහඬයාවකින් මේ වටිඩ කඩ දීලා ඉන්න පුළුවන්. නමුත් මේක බුද්ධ ශාසනයක් පින්වතුනි. මේ බුද්ධ ශාසනයේ මගපලලාභීන්ගේ පහළවීම තාම අවසන් යයි කියලා නෑ කොතනකවත්. ඒ නිසා මේ කාලේ මේ ධර්ම අවබෝධ කරන්න බැහැ කියලා දිව්‍ය ලෝක සැප සම්පත් පමණක් පතන්ඩ මිනිස්සුන්ව පොළඹවලා අවබෝධයට යන ධර්මයෙන් මිනිස්සුන්ව ඈත් කිරීමත් මට හිතෙන්නේ ධර්මානුකූලමද කියලා. මම කියන්නේ 100% සියලු දෙනාටම මගපල අවබෝධ කළ හැකි කියලා. ඒ නිසා පින්දහම් කිරීම බොහොම හොඳයි. පිනට ලැබිව කටයුතු කිරීම මතුමත්තේ සැප ලැබෙන විදිහට ජීවිතේ හසුරුවා ගැනීම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා නැහැ. ඒක ලෞකික වූ මාර්ගයක් තියෙනවා මිනිසුන්ගේ යහපත පිණිස. ඒකේ ඉන්න පිරිස තමන්ගේ පාරමිතාවන් පිරෙන ආකාරයට ඒ කටයුතු ටික කර ගැනීම ඉතාමත්ම හොඳයි. ඒ වෙනුවෙන් සමහර
ආගමික මෙහෙවරේ යෙදෙන ගෞරවනීය මහා සංඝරුවන ඉදිරිපත් වෙලා මේ මිනිස්සු ඒවට පොළඹවන එක බොහොම හොඳයි. හැබැයි සමස්ත සියලු දෙනාම එතනින්ම ගැලවිය යුතුයි. එපමණයි තියෙන්නේ දැන් බුද්ධ ශාසනය වෙන කිසිවක් නැහැ වගේ හැඟීමක් මේ මිනිස්සු අතරට යවන්න හොඳ නැහැ. මොකද මේකේ වීරියවන්ත චරිත සිටින්න පුළුවන්. පාරමිතා ධර්ම පුරාගෙන ඇවිල්ලා ඒ පාරමිතා පිරීගෙන ඇවිල්ලා ඒව සපිරෙන අවස්ථාවේ ඉන්න පුළුවන් පිරිස. ඒ අයට නිවැරදි බුදුදහම ඇහෙන්න ඕන. ඒ අයට ඒ නිවැරදි බුදුදහමේ පණිවිඩය ලැබෙන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේ මේ භවය ඊතා සුළු වූ තරම් දෙයක් තරම් තත්වයකටවත් වර්ණනා කරලා නැහැ. ඒ නිසා දුක කෙලවර කරන්න ලෝකෝත්තර මාර්ගයේ යෙදෙන්න අවස්ථාව විවර කරගන්න ශක්තිය තියන අයට ඒ මාර්ගයත් ප්‍රකාශ වෙන්න ඕනේ. සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා කියලා පෙන්වලා තියෙන ලෞකික ධර්ම මාර්ගයේ විතරක් නෙවෙයි. අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා බලන්න එකේ තියෙන්නේ ආර්යයි ශ්‍රේෂ්ඨයි අනාසව ආශ්‍රව ප්‍රහීන වෙනවා පවත්වන්න බෑ ආශ්‍රව වෙතන. ඒ වගේම ලෝකෝත්තර මග්ගංගා ලෝකෝත්තර මාර්ග අංගයක් වන විදිහට විග්‍රහ වෙන මාර්ග අංග 8ක් තියෙනවා. අන්නේ ආර්ය අංග 8ට තමයි කියන්නේ ආර්ය අෂ්ට අංගික මාර්ගය කියලා. ඒක පැහැදිලිව විග්‍රහ කරනවා වෙනුවට ලෞකික මට්ටමේ තිබෙන්නා වූ ලෞකික කටයුතු සාර්ථක කර ගැනීමට දේශනා කළා වූ ආශ්‍රව සහිත පිනට නැඹුරු වෙන මතු මත්තේ සැප විපාක ලැබෙන දෙයට ආර්ය ශ්‍රාංක මාර්ගය කියන්න ගියේ එක මගේ පාපුවට මගේ හදවතට නම් දැනෙන්නේ ධර්මයක් නෙවෙයි අධර්මයක්. මොකද ඊට පස්සේ මිනිස්සු ආර්ය අෂ්ටාංග මාර්ගයක් හොයන්න හිතන්නේවත් නැහැ. ඒක ලෞකික අෂ්ටාංගික මාර්ගයක්. කොතනකවත් බුදු වදනේ ඒකට ආර්යයි කියලා ගලපලා දේශනා කරපු තැනක් නැහැ. ඒක ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෞකික පැතිකඩ කියලා සමහර අය කියන්න පුළුවන්. නමුත් ආර්ය කියන වචනේ ඒකට බුද්ධ දේශනාවේ කොතනකවත් නැහැ. ඒකට ලෞකික පැත්ත සාර්ථක කරන මාර්ගයක් වෙන්න පුළුවන්. ඒකට ඕන නම් ලෞකික අෂ්ට අංගික මාර්ගය කියන්න පුළුවන්. මොකද ඒකෙත් අංග 8ක්ම තියෙනවා සම්මා විදිහට. ඒකෙත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා කියලා අංග 8ක්ම තියෙනවා. ඒ නිසා ඒක සම්මා මාර්ගයක්මයි. නමුත් ආර්ය නැහැ. ඒ කියන්නේ ඒකේ සඳහනක් නැහැ ලෝකෝත්තර මාර්ග අංග දෙක තියෙන්නේ කියලා. ලෝකෙන් ඈතර කරවන ස්වභාවයකින් නැහැ. ඒ නිසා මේ දෙක පටලලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැටියට ඒ සාමාන්‍ය සාර්ථකත්වයන් ජීවන සාර්ථකත්වයේ ගෙවල් දොරවල් හදාගෙන හොඳින් ඉන්න හැටි කියලා දෙන එකට ආර්ය කියන්නේ යෑම නිසා අධර්මයක් ධර්මයේ ලෙස පෙන්වා දීමේ වැඩපිළිවෙලක් මේ ලංකාද්වීපය තුල ගිහින් තියෙනවා. මම කියන්නේ මේ මුල් කොටස එපයි කියලා. ඒක හරි වටිනවා. බුද්ධ දේශනාවත් ඒක බොහොම අගය කරලා තිබෙනවා. ඒකනේ ඒක විස්තරිත කියලා තියෙනවා සාසව පුඤ්ඤභාගියා උපදිවේපක්කා. ඉතින් ඒ කොටස ලෞකික යහපත් මඟ ඒක කෙනෙකුට කැමති නම් පුඤ්ඤභාගියා නිසා පින කියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක තුල සකස් වෙන්නේ ලෞකික ධර්මවල තියෙන ලෞකික කුසල ශක්තියින් නිසා ඒකට ලෞකික කුසල් කියන්න පුළුවන්. එතකොට ඒකේ ලෞකික කුසල් සහ පින කිව්වහම මේ දෙක කුසල් පින් දෙක එකක්. එතකොට කුසල් කියන්නේ ලෝකෝත්තර කුසල් වලට විතරක් නෙවෙයි. ලෞකික කුසල මොකද අපි දන්නවා අභිධර්මයේ පැත්තෙන් ගත්තාම චිත්තචෛතසික විග්‍රහයේ සිත් බෙදෙනකොට පින් සිත් කියලා වෙනම කොටසක් බෙදලා නැහැ.
කුසල් සිත් කියලා තියෙනවා. නැත්තම් සෝබන සිත්. අනිත් ඒවා අකුසල සිත්. එතකොට ඒ කුසල් සිත් හෙවත් සෝබන සිත් ලෞකික කුසල් සහ ලෝකෝත්තර කුසල් කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට මේ ලෝකෝත්තර කුසල ධර්ම හැව විදිහට විග්‍රහ කරලා තියෙන්නේ ලෝකෝත්තර කුසල් සිත්වල තියෙන්නේ අර අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා කියන අන්නේ කුසල සිත් 8. පැහැදිලිද? එතකොට අනිත් ඒවා තව තියෙනවා කුසල්. ඒවා ලෞකික කුසල්. ඒවට තමයි පින් කියන්නේ. එතකොට ඒ නිසා අර කුසල් පින් වෙන් කර කර බෙදන්න ගියාමත් මිනිස්සු සමහර වෙලාවට කුසල් වලට බය වෙලා පින විතරක් කරන තැනකට ඇවිල්ලා තියෙනවා. කමක් නැහැ පින්වත් නොකරගන්න පව්කාර ජීවිත ගෙවන අයට ඒ පුණ්‍යමය පැත්තේ හරි රැකවරණයක් හදලා දීම අතිශයින්ම වැදගත්. ඒක කරන්නත් ඕනේ. හැබැයි ඒ අතරතුරට ගැඹුරකට යන්න පුළුවන් ශක්ති තියන අයට මේ උත්තරීතර ධර්මය විවර වීමක් වෙන්නත් ඕනේ. මම මේ කතා කරන්නේ ධර්මයේ පැත්තේ. අපි මේවා වෙනස් කරගන්න නැතුව බුද්ධ දේශනා විදිහට තේරුම් අරගෙන ඒවා ජීවිතයටත් ඒ විදිහට ගලප ගන්නට උත්සාහ කරලා බැලුවොත් ප්‍රායෝගිකත්වයේ ටිකක් මීට වඩා අවබෝධයේදී වෙනස්කම් පෙන්නාවි. ඒ වුණාට බුද්ධ දේශනාවට වඩා වෙනස් වෙන්නේ නැහැ. සමහර ඉතින් අයට මේවා විග්‍රහ කරගන්න ගියාම ගැටලුව ඇති වෙන්න පුළුවන්. නමුත් ජීවිතේට මුහුණ දීලා බැලුවා නම් ලස්සනට මේ මාර්ගය අපිට පැහැදිලි වෙන්න පුළුවන්. ඉතින් පාප කුසල ධර්ම එක්ක ගත කරන මිනිස්සු කොහොමටත් මේ දහමට පටහැනි ජීවිත ගෙවනවා. ඉතින් ඒ නිසා පින්වතුනි කාලාන්තරයක් මිනිසුන්ගේ අධර්මයේ යෙදීම නිසා පාපයන්ගේ අකුසලයන්ගේ විපාක ධර්ම මුණ ගැහිීමක් හැටියට ඒ වගේම ධර්මයේ නාමයෙන් අපි නිවැරදිම පැහැදිලි කිරීමකට ආව නැති නිසා ටිකෙන් ටික බිඳෙන් බිඳ පිරිහිච්චි සමාජ පසුබිමකට පිරිහිස්ුන රාජ්‍ය පසුබිමකට ඒ ශ්‍රී ලංකාව නැමැති ඉන්දියන් සාගරයේ මුතු ඇටය ධර්මදීපය කියන විරුදාවලීන් ලත් මේ උතුම් පිම්බිමට මෙවන් පරිහානීය ඉරණමක් අත්වී ඇතැයි මට සිතෙනවා. ඒ නිසා පින්වතුනි අපි දැන් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න ගියාම මෙන්න මේ තේරුම් ගැනීමට ඉස්සරලා එන්න වෙනවනේ. එහෙමනම් දැන්වත් අපි කරන්න ඕනි ධම්ම කාමෝ බවං හෝති කියන ධර්මතාවය සත්‍යයි කියලා අදහගෙන ධර්මයට කැමැති පිරිසක් හැටියට ධර්මයේ රුචි කරන්නා වූ පිරිසක් හැටියට වඩාත් දහමට සමීප වීමට අපි උත්සුක වෙන්න ඕන. ඒ වඩාත් දහමට සමීප වීම බොහොම නිවැරදි අයුරින් අපේ ජීවිතවල මේ මහත් වූ දාහයන් විඩාවන් පීඩාවන් වෙනුවට අධ්‍යාත්මික සැනසීම විවෘත කරගන්නා ස්වභාවය එක්ක එකතු වෙමින් අපි දහමට සමීප වෙන්න ඕන. ඉතින් පින්වතුනි මම ඔබට ආරාධනා කරනවා ඔබ හොයන්න මෙතන සිට වඩාත් දහමට සමීප වීම සම්බන්ධයෙන් අපි කෙසේ කටයුතු කළ යුතුද? ඉතින් ඔබ ඒවා සොයනවා නම් මට හැකි විදිහකින් ශක්තිපමණින් ඒ සඳහා මඟ පෙන්වීම කර දෙන්න මං බොහොම කැමැත්තෙන් සිටිනවා. ඉතින් අපේ දහම් සංසදය සබ්ස්ක්‍රයිබ්ස් කරගෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා මතුවෙනා වූ ඕල් ටැබ් එකත් ක්ලික් කරගෙන සිටින්න. ඒ වගේම ඔබේ දරන අදහස් මේ ධර්මදේශනාවට යටින් සඳහන් කරන්න.
එතකොට තව මම පාඨක අදහස් දක්වන්න මම එකතු කරලා තියන්නම් WhatsApp සංසදයක් group එක. ඔබ ඒකට එකතු වෙලා මේ ධර්මානුකූලභාවයෙන් මේ ජීවිතේ ජය ගන්න පුළුවන්, මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්, මිනිස්යාට දියුණු වෙන්න පුළුවන් කියලා අදහනවා නම්, පිළිගන්නවා නම් ඔබ ඒහා සම්බන්ධ අදහස් ටික එකතු කරමින් අපේ ඒ සංසදයට එකතු වෙන්න. මොකද්ද? දැහැමි පාඨක අදහස් දක්වන්න සංසදයක ලින්ක් එකක් අප දාලා තියන්නම් මේ දේශනාවට යටින්. ඩිස්ක්‍රිප්ෂන් තීරුව යටතේ. ඉතින් ඔබ ඒකට එකතු වෙන්න. එකතු වෙලා අදහස් දක්වන්න. අපි ඒ සංසදයත් එක්ක Zoom ධර්ම සාකච්ඡා පවත්වමින් කොහොමද ටිකක් ගැඹුරට මේ ධර්මයේ ඇතුළට යන්නේ? අපි මොනවාද කරන්න ඕනේ මේ වෙලාවේ? අපිට තියෙන සැනසීම ධර්මයේ තුලින් ලබන්න බෑ කියලා ධර්මයේ අවිශ්වාස කරන අයට නම් ඉතින් මට උත්තර දෙන්න බැරි වෙයි. දහම විශ්වාස නම් කාට හරි. බුදු වදන විශ්වාස නම් ධර්ම දේශ කරන ස්වභාවය අපි අයින් කරලා ධම්මකාමී ස්වභාවය මතු කරගත්තොත් අපිට බිඳුවෙන් බිඳුව හොඳ යුගයකටපත් වෙලා ඉදිරි අනාගතයේ මගපලලාභී යුගයක් ලැබෙනවා කියලා කයිවාරු ගගහා ඉන්න පිරිස වෙනුවට ඇත්තටම ඒ මගපලලාභී යුගයේ ලැබෙන්නට උදා වෙන්නට අපේ ක්‍රියාවෙන් ශක්තිය ලබා දෙන විශ්වයට අපිට දහම අවශ්‍යයි කියලා පෙන්වා දෙන පිරිසක් බවට පත් වෙන්න අපි උත්සාහ කරමු පින්වතුනි. ඒ නිසා මා ඔබට නැවතත් ආරාධනා කරනවා. අපේ මේ YouTube channel එක subscribe කරගෙන එක් වෙන්න bell icon click කරගෙන ඔබේ අදහස් යොමු කරමින් මේ දේශනාවට යටින්. ඒ වගේම අපේ WhatsApp group එකට එකතු වෙන්න. මම මේ link එක සපයා තියන්නම්. ඒ ඇවිල්ලා ඔබේ ධර්මානුකූල අදහස් එකතු කරන්න. අපි මේ අදහස් වල දක්වන හොඳ ආකල්පවලට අනුව අපිට දියත් කරන්න පුළුවන් හොඳ වැඩසටහන් දියත් කරලා ඔබ නිවසේ සිටම දැහැමි දිවි පෙවෙතක් ගෙවන්නට කෙසේ කටයුතු කළ යුතුද? දහම අවබෝධ කරන්නට මොනවද අපි කරන්න ඕන? පිළිබඳව සාකච්ඡා කරමු. ඉතින් මම මේට වඩා මේ දේශනාව දීර්ඝ කරන්නේ හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා මේ ව්‍යසනකාරී සමය අභිමුඛයේහි කලබල නොවි ඉවසීමෙන් නමුත් හොඳ විමසීමෙන් කටයුතු කරලා අධර්මයේ පළවා හැරලා ධර්මයේ රජ කරවලා උතුම් ශ්‍රී සද්ධර්මයේ රජ වේවා කියන උත්තරීතර පරමාර්ථයෙන් කටයුතු කරලා ඒ රජවන ශ්‍රී සද්ධර්මය ප්‍රතිඵල ගෙනෙන යුගයක් යලි උදා කර ගන්නට අපි හැමත කටයුතු කරන්න ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.